ආයිබෝන් දරුවනේ අපි ඔයාලව හමු වන්නේ MCQ එහෙම නැත්නම් ඔයාගේ විභාග ප්‍රශ්න පත්‍රයට එන කෙටි ප්‍රශ්න අපි ගත්තොත් එම් බහුවර්ණ ප්‍රශ්න කෙටි ප්‍රශ්නක් නෙමෙයි බහුවර්ණ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. අපි මීට ඉස්සෙල්ලා ඔයාගේ බහුවර්ණ ප්‍රශ්න වලට අදාළ එක පාඩමකින් අපි බහුවර්ණ ප්‍රශ්න 50ක් කතා කරා. හරි? ඔයාලට මතක ඇති මූලික සංකල්ප කියන කොටසෙන් අපි බහුවර්ණ ප්‍රශ්න 50ක් කතා කරනවා. අද අපි කතා කරන්න පුතා සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ අනුමාන කියන මාතෘකාව. එතකොට පුතේ ඔයාලට මතක ඇති අනුමාන කියන මාතෘකාව යටතේ අපි ප්‍රධාන වශයෙන් අනුමාන වර්ග දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි අව්‍යහිත අනුමානය, අනිත් එක තමයි ව්‍යවහිත අනුමානය. හරි? එතකොට මේ අව්‍යහිත අනුමානය යටතට ප්‍රස්තුත ප්‍රතියෝගය, ආනයනය, ව්‍යවහිත අනුමානය යටතට සංවාක්‍ය ක්‍රමය. එතකොට සංවාක්‍ය ක්‍රමය ගැන කතා කරනකොට සංවාක්‍යක සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවයේ සෙවීම, සංවාක්‍ය ප්‍රකාර, සංවාක්‍ය උපප්‍රකාර, එතකොට සංක්ෂේපණ මාලා, ලුප්ත සංවාක්‍ය ඔය වගේ වපසරිය ගොඩක් අපිට අහු වෙනවා සංවාක්‍ය පාඩමේදී. හරි? එතකොට අපි මේක MCQ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාලෙත් එක්කලා තමයි මේක තීරණය වෙන්නේ. අපි පැයක හෝ පැය එකමාරක වීඩියෝ එකක්. සමහර විට ඔයාලට මේකේ ප්‍රශ්න 50ක් කතා කරන්නත් පුළුවන්. සමහර විට ප්‍රශ්න 25ක් කතා කරන්නත් පුළුවන්. රයිට්? අපි බලමු කොහොමද ඒක තීරණය වෙන්නේ කියලා. කාලෙත් එක්ක ඔයාට මේක සම්බන්ධ වෙන්න කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. රයිට්? එහෙනම් මතක ඇතුව මේ වගේ අලුත් වීඩියෝ ඔයාලට හැමදාම අපි මේ YouTube channel එක හරහා ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයා මගේ channel එක subscribe කරලා එතකොට යට තියෙන bell icon එක එබුවාම දාන අලුත් එන වීඩියෝස් ඔක්කොම ඔයාට අලුතෙන්ම ලැබෙනවා. right? එහෙනම් පුතේ අපි පටන් ගමු. පළවෙනි කොටසට අපි යනවා. ඔයාට මේකේ PDF ෆයිල් එකක්. එහෙම නැත්නම් ඔයාට මේකේ PDF එකක් කියන්නේ අපි ගත්තොත් එහෙම ප්‍රශ්න ටික ඇතුළත් PDF ෆයිල් එකක් ඔයාගේ ඔය වීඩියෝ එක දෙන link එක ඇතුළටම අපි දාලා තියෙනවා. ඔයාට ඒකෙන් download කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. තේරුණානේ? right. අපි පළවෙනි ගානට යනවා. right. සාම්ප්‍රදායික ප්‍රතියෝගයේ තුලදී ඕප්‍රස්තුතයක් සත්‍ය වන්නේ. එතකොට අපෙන් අහනවා සාම්ප්‍රදායික ප්‍රතියෝග චතුරස්‍රයේදී ඕප්‍රස්තුතයක් සත්‍ය වන්නේ. හරි? කොහොමද කියලා අහනවා. එතකොට ඕප්‍රස්තුතයක් සත්‍ය වෙනවා. මෙන්න තියෙනවා මේ වගුව. මම මේක මුලින් ඇඳලා තියාගත්තා වාට ලේසි වෙන නිසා. right. ඕප්‍රස්තුතයක් සත්‍ය වෙන අවස්ථා. හරි? අපෙන් අහනවා සාම්ප්‍රතියෝග චතුරස්‍රයේදී ඕප්‍රස්තුතයක් සත්‍ය වන්නේ. එතකොට ඕප්‍රස්තුතයක් සත්‍ය වෙනවා ඒ ප්‍රස්තුතයක් මොන වෙන අවස්ථාවෙද? අසත්‍ය වෙන අවස්ථාවෙද. ඒ වගේම ඕප්‍රස්තුතයක් සත්‍ය වෙනවා මොකද්ද? අයි ප්‍රස්තුතයක් අසත්‍ය වෙන අවස්ථාවෙද. හරි? තව ඕප්‍රස්තුතයක් සත්‍ය වෙන්න පුළුවන් ඊ මක් වෙන විටද? ඔව් ඊ ප්‍රස්තුතයක් සත්‍ය වෙන විටද. මේ ඕප්‍රස්තුතයේ තියෙන හැම කාරණාවක්ම අදාළ වෙන්නේ පුතේ මෙන්න මේ තීරුවේදී විතරයි. එහෙනම් බලන්න ඕ සත්‍ය වෙන අවස්ථා 1යි 2යි මේ තීරුවට අහු වෙන්නේ. එකක් තමයි මොකක්ද? ඊ ප්‍රස්තුතයක් සත්‍ය වෙන අවස්ථාව සහ අනිත් එක තමයි අයි ප්‍රස්තුතය අසත්‍ය වෙන අවස්ථාව. ඒ වගේම ඒ ප්‍රස්තුතයේ මක් වෙන අවස්ථාවද සත්‍ය වෙන අවස්ථාව. එහෙනම් අපිට ප්‍රශ්න උත්තර තියෙනවා කීයක්ද? උත්තර 5ක් තියෙනවා. බලන්න එක ඊ සහ අයි ප්‍රස්තුතය අසත්‍ය වෙන විටදී. ඒක වෙන්න බෑනේ. හරි? ඊ සහ අයි ප්‍රස්තුතය අසත්‍ය වෙනද ඕ අවිනිශ්චිතයි ඊ අසත්‍ය වෙනකොට. එහෙනම් අපිට උත්තරේ විදිහට මම මෙතනදී කතා කරපු නිසා අනිත් ඒවා නොවන හේතු වාටම හිතා ගන්න පුළුවන් වෙනවා. මේ බලන්න. ඊ සත්‍ය හා ඒ අසත්‍ය වෙන විටදී. ඊ සත්‍ය වෙන විටදීත් මේක සත්‍යයි. හරි. ඒ අසත්‍ය වෙන විටදී සත්‍යයි. ඒ කතාවත් හරි. ඊ සත්‍ය හා ඒ අසත්‍ය වෙන විටදී පමණි. අන්න පමණි කියලා තියෙන නිසා අපිට ඒ උත්තරයට යන්න බැරි වෙනවා. පමණි කියලා විතරක් තියෙන නිසා. ඒ සහ අයි ප්‍රස්තුත අසත්‍ය වෙන විටදී පමණි. එහෙනම් ඒ උත්තරයට යන්නත් බෑ පමණි නිසා. තේරෙනවනේ? ඊ සත්‍ය අයි හා ඊ සත්‍ය හා ඊ සත්‍ය අයි හා අසත්‍ය වෙන විටදී පමණි. ඊ සත්‍ය වෙනකොට හා අයි අසත්‍ය වෙන විටදී පමණි. ඒකත් බෑ. මොකද අපිට ඒ අසත්‍ය වෙන විටදීත් ඕ සත්‍යයි කියලා ගන්න පුළුවන් නිසා. පහ ඒ හා අයි අසත්‍ය වෙන විටදී සහ ඊ සත්‍ය වෙන විටදී අන්න හරි. අන්න එක තමයි උත්තරේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නට උත්තරේ විදිහට අපි ගන්නවා පුතේ අංක 5 ඒ හා අයි අසත්‍ය වෙන විටදී සහ ඊ සත්‍ය වෙන විටදීය.
තේරුණානේ? ඊ සත්‍ය වන විටදීය. උත්තරේ දාගන්න 5 කියලා. පළවෙනි ප්‍රශ්නෙට. එක් තාරකාවක් හරි සූර්යාට වඩා විශාල යන සත්‍ය නම් එක් තාරකාවක් හරි සූර්යාට වඩා විශාලයි යන්න සත්‍ය නම් පහත සඳහන් ඒවා අතරින් කුමක් තාර්කිකව නිවැරදිද අහනවා. දැන් අපිට ඔතනදී කල්පනා කරන්න ඕනේ දේ තමයි එක තාරකාවක් හරි සූර්යාට වඩා විශාලයි. හරි? එක තාරකාවක් හරි සූර්යාට වඩා විශාලයි. බලන්න පළවෙනි එක සමහර තාරකා සූර්යාට වඩා විශාල නොවේ. ඒකෙන් ඒ අර්ථය එන්නේ නැහැ. සූර්යාට වඩා විශාල තාරකා පැවතිය නොහැක. සූර්යාට වඩා විශාල තාරකා පවතින්න බෑ. ඒකත් එන්නේ නැහැනේ අර්ථේ. රයිට්. සියලු තාරකාවන් සූර්යාට වඩා විශාලයි. ඒක නෙමෙයිනේ අර්ථේ. අපිට කියන්නේ මොකද්ද? එක් තාරකාවක් හරි සූර්යාට වඩා විශාලයි. හරි? ඒක ඇතුලේ කියන්නේ සියලු තාරකා සූර්යාට වඩා විශාලයි කියලා. රයිට්? තේරුණානේ? සූර්යාට වඩා විශාල වන තාරකාවක් නැත යන එක අසත්‍යයි. හරි? සූර්යාට වඩා විශාල වන තාරකාවක් නැහැ කියන එක අසත්‍යයි. මොකද අපිට කියලා තියෙන වාක්‍යයේ සූර්යාට වඩා විශාල වෙන එක තාරකාවක් හරි තියෙනවා කියන උත්තරය අපිට ගන්න තියෙන්නේ මොකද්ද? සූර්යාට වඩා විශාල වෙන තාරකාවක් නැත කියලා කිව්වොත් අන්න ඒ කතාව මක් වෙනවද මයි පුතාලා අසත්‍ය වෙනවා. තාරකාවක් සූර්යාට වඩා විශාල නොවේ. පස්වෙනි උත්තරෙත් අපිට ගන්න බැහැ. තේරුණානේ? ඇයි? තාරකාවක් සූර්යාට වඩා විශාල නොවේ කියන්නේ අර පළවෙනි වාක්‍යයට අර්ථයට සමාන අවස්ථාවක් නොවේ කියලා තමයි අපිට ගන්න තියෙන්නේ. ඔන්න අපි ප්‍රශ්න දෙකක් කියවරයි. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. ඊ ප්‍රස්තුතයක් අසත්‍ය වන විට දැන් මයි පුතාලා ඊ ප්‍රස්තුතයක් අසත්‍ය වෙනකොට හරි? ඊ ප්‍රස්තුතයක් අසත්‍ය වෙනකොට අපෙන් අහනවා උපාශ්‍රේණි. අපි දැන් මේ විදිහට ගත්තොත් කවුද A E I O කවුද E ගේ උපාශ්‍රේණි? O. ඊට පස්සේ අපෙන් අහනවා කවුද? උපප්‍රත්‍යනීකය. හරි? කවුද ඊ ප්‍රස්තුතයක් අසත්‍ය වෙන උපාශ්‍රේණි ප්‍රත්‍යනීකය? කවුද ඊගේ ප්‍රත්‍යනීකය? A. ඊට පස්සේ අහනවා මොකද්ද? විසංවාදේ. කවුද ඊගේ විසංවාදේ? I. අපෙන් අහනවා ඊ අසත්‍ය වෙනකොට ඕට මොකද වෙන්නේ? ඊ අසත්‍ය වෙනකොට ඕ අවිනිශ්චිතයි. නේ? ඕ මොකද වෙන්නේ? ඕ අවිනිශ්චිතයි. හරිද? ඊ අසත්‍ය වෙනකොට ඒ මොකද වෙන්නේ? ඒත් අවිනිශ්චිතයි. I මොකද වෙන්නේ? ඊ අසත්‍ය වෙනකොට I ඊ අසත්‍ය වෙනකොට ඒ අවිනිශ්චිතයි. ඊ අසත්‍ය වෙනකොට I අන්න I හැබැයි සත්‍යයි. හරි? I සත්‍යයි. ඒත් අපිට උත්තරේ එන්න ඕනේ මොකද්ද පුතේ? අවිනිශ්චිතයි. බලන්න ඊ ප්‍රස්තුතයක් අසත්‍ය වෙනකොට ඒ ප්‍රස්තුතයකට මොකද වෙන්න ඕනේ කියලා. ඒ ප්‍රස්තුතයකට ඊ අසත්‍ය වෙනවා කියන්නේ අපිට ඒ මොකක් කියලාද ගන්න වෙන්නේ? ඒ අවිනිශ්චිතයි කියලා ගන්න වෙන්නේ නේ. රයිට් බලන්න. ඔව් පිළිවෙලට දීලා තියෙන්නේ ඒකේ උපාශ්‍රයනේ ඕ අවිනිශ්චිතයි. ඊට පස්සේ අපිට යන්න සිද්ධ වෙනවා ඊළඟට මොකද? ප්‍රත්‍යනීකයට. ප්‍රත්‍යනීකය මොකද වෙන්න ඕනේ එහෙනම්? අවිනිශ්චිතයිද? ඔව්. එහෙනම් අපිට උත්තරේ යන්න වෙන්නේ උත්තරේ ලෙස 5නේ. උත්තරේ ලෙස අපිට යන්න වෙනවා කීයද? පස්වෙනි එකට බලන්න 5ද කියලා උත්තරේ. ඔයාගේ උත්තරෙත් එක බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. උත්තරේ 5ද වෙන මොකක් හරිද කියලා බලන්න. හරි? තුන්වෙනි ප්‍රශ්නෙට ඔව් උත්තරේ 5නේ. එහෙනම් අපිට යන්න වෙනවා අවිනිශ්චිතයි සත්‍යයි. ඒ කියන්නේ උත්තරේ කීයද? උත්තරේ 5. අවිනිශ්චිතයි සත්‍යයි. උත්තරේ 5. රයිට්. අපි ඊළඟ කාරණාවට යන්නද? හරි. බලන්න ඊළඟ කාරණාව. බලන්න ඊළඟ කාරණාව. අපි යන ඊළඟ ප්‍රශ්නෙට 4. ප්‍රශ්නාංක 4. හරි. ප්‍රශ්නාංක 4 දී අපි කතා කරනවා පුතේ නේවාසිකයන්ට පමණක් ඡන්ද බලය හිමිය. නේවාසිකයන්ට පමණක් ඡන්ද බලය හිමිය. රයිට්. දැන් මම මේක මකනවා. මම ඉතින් දැන් මේකේ ලකුණු කරේ නෑ ඔයාලට. හරි. උපාශ්‍රේණී විසංවාදයේ දැන් ලකුණු කර හොයන්න දෙයක් නැති නිසා. හරි. නේවාසිකයන්ට පමණක් ඡන්ද බලය හිමිය.
නේවාසිකයන්ට පමණක් ඡන්ද බලය හිමිය. හරි. ඊට පස්සේ කියනවා එබැවින් අනේවාසිකයන් හැමෝටම ඡන්ද බලය අහිමිය. අනේවාසිකයන් ඡන්ද බලය අහිමිය. දැන් මෙතන පමණක් නෙතියි නේ. දැන් පමණක් තියෙනවනේ මොකද වෙන්නේ මේ දෙන්න? සියලු ඡන්ද බලය හිමි වෙන්න එපා. නේ? මේ පැත්ත මේක රැල්ල මේක මේ පැත්තට. මෙයා S වෙලා මෙයා P වෙනවා. ඒක නැත්ත කතාව. නේ? එතකොට මාරු කරලා ලියන්න මම මාරු කරලා ලිව්වේ නැහැ. හරිනේ? ඊට පස්සේ අනේවාසිකයන් හැමෝටම ඡන්ද බලය අහිමිය. එතකොට ඡන්ද බලය කියන්නේ S නේ. ඡන්ද බලය අහිමිය කියන්නේ S නොවන. නේ? එතකොට අනේවාසිකයන් නේවාසිකයන් P නම් අනේවාසිකයන් කියන්නේ මොකද්ද? P නොවන. එතකොට P නොවන S නොවන කියන රූපේ මොකද්ද? P නොවන S නොවන. හරිද? අපිට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? A එකකින් A එකක්නේ. නේ? A ප්‍රස්තුතයකින් ඇවිල්ලා තියෙන්නේ A ප්‍රස්තුතයක්මයි. එතකොට P නොවන S නොවන කියන්නේ මොකද්ද ළමයි? ප්‍රතිවර්තිත පරස්ථාපනය. A එකකින් එන්නේ ඒක තමයි. එහෙනම් උත්තරේ මොකද්ද පුතේ? 1 සප්‍රමාණ ප්‍රතිවර්තිත පරස්ථාපනය. නේ? මොකද්ද උත්තරේ? සප්‍රමාණ මොකක්ද වෙන්නේ? ප්‍රතිවර්තිත පරස්ථාපනය. තේරෙනවනේ? මේ දෙක මාරු කරලා ලිව්වත් කවන්නේ ඔයාලට පැටලෙනවා නම් මේකේ මෙතනට එන්න ඕනේ මොකද්ද? සියලු ඡන්ද බලය. ඡන්ද බලය හිමි අය නේවාසිකයන් වේ. නේවාසිකයන් වේ කියලා තමයි එන්න ඕනේ. හරි? තේරෙනවනේ? අර පමණක් තිබොත් අර ඉදර මාරු කරලා ගන්න ඕනේ. හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඉදිරිය අපි ගන්නවා 1. ප්‍රශ්න හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි ගන්නවා කීයද? උත්තරේ 1. හරිනේ? එතකොට අපි දැන් හදලා බැලුවට පස්සේ උත්තරේ එනකොට අපිට අනිත් උත්තර ගැන කතා කරන්න දෙයක් නැහැ. හරිනේ? ඊළඟට යනවා අපි PM SM SP. PM SM SP. ඉහත ආකෘතිය යටතට ගැනෙන සප්‍රමාණ නිරුපාදික සංවාක්‍ය සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය කුමක්ද අහනවා. හරි? අවයව දෙකම ප්‍රතිජානන ප්‍රස්තුත විය නොහැක. හරි? දැන් අපිට මේ දීලා තියෙන්නේ කීවෙනි ප්‍රකාරයද මේ? දෙවන ප්‍රකාරය. නේ? මේ දීලා තියෙන කීවෙනි ප්‍රකාරයද? මෙන්න මේ තියෙන්නේ. මෙන්න මෙතන ඔයාලට පේනද මම මේ තියෙන මොන ප්‍රකාරයද? දෙවන ප්‍රකාරය. එතකොට දෙවන ප්‍රකාරයට අනුව තමයි දැන් මේ වගේ ප්‍රශ්නයක් ආපුවහම පුතාලා ඔයාලට ලේසිම කාරණාව තමයි මේ උපප්‍රකාර වගු ටික තියෙනවා. ඒක තමයි මම මේ උපප්‍රකාර වගු ටික ඔයාලට මේ පේන්න ඇදලා තියෙන බෝඩ් එකේ. හරි? මේකත් එක්ක තමයි ඔයා ප්‍රශ්න උත්තරයට යන්න ඕනේ. හරිනේ? මේ උපප්‍රකාර වගු ටිකත් එක්ක තමයි යන්න ඕනේ. හරි? දැන් ඔයාගෙන් අහනවා අවයව දෙකම ප්‍රතිජානන ප්‍රස්තුත විය නොහැක. දැන් බලන්න මෙතනදී දෙවෙනි ප්‍රකාරයේදී අවයව දෙකම ප්‍රතිජාන අපෙන් අහන්නේ සාවද්‍ය ප්‍රකාශය නේද පුතේ? ඔව්. සම්බන්ධ ඇති ප්‍රකාශ සාවද්‍ය ප්‍රකාශ. ඒතර අවයව දෙකම ප්‍රතිජානන වෙන්න බැහැලු. EA AE EI AO EA හරිනේ. අවයව දෙකම ප්‍රතිජානන වෙලා නැහැ. හැමතිස්සෙම එකයි. එහෙනම් පළවෙනි උත්තරේ හරිමයි පුතේ. ඒක හරි. සාධ්‍ය අවයව විශේෂ ප්‍රස්තුතයක් විය නොහැක. සාධ්‍ය අවයවය කියන්නේ මෙන්න මෙයානේ PM කියන කෙනා බලන්න විශේෂ ප්‍රස්තුතයක් වෙලා නැහැ එක තැනකදීවත්. එහෙනම් දෙවෙනි උත්තරෙත් හරි. එහෙනම් දෙවෙනි උත්තරෙත් හරි. හරි. ඊට පස්සේ අපෙන් අහනවාමයි පුතාලා පක්ෂාවයවයේ ප්‍රතිජානන ප්‍රස්තුතයක් විය යුතුයි. මෙන්න මේ පක්ෂාවයවය කියන්නේ SM කියන කෙනානේ. ප්‍රතිජානන ප්‍රස්තුතයක් වෙන්න ඕන. හරිද? බොරුනේ. E තියෙනවා O තියෙනවා E තියෙනවා. එහෙනම් අන්න තුන්වෙනි උත්තරේ වැරදි දැන්ට. අපි බලමු අනිත් උත්තර දෙක. 4 සහ 5 කියන උත්තරත් බලමු අපි. මොකද වෙලා තියෙන්නේ කියලා. 4 නිගමනයේ නිෂේධන ප්‍රස්තුතයක් විය යුතුයි. හරිනේ පුතේ? නිගමනයේ නිෂේධන ප්‍රස්තුතයක් වෙලා අනේමයි පුතේ. ඔව් නිගමනයේ නිෂේධන ප්‍රස්තුතයක් වෙලා. එහෙනම් ඒකත් හරි. මධ්‍යපදයේ දෙවරම ව්‍යාප්ත විය නොහැක. මධ්‍යපදයේ අවස්ථා දෙකේදීම ව්‍යාප්ත වෙන්න බැහැලු. දැන් ඒක කොහොමද බලන්නේ? හරි. දැන් මධ්‍යපදයේ එලා තියෙන වාචකයටනේ. මධ්‍යපදයේ එන්නේ මොකටද? වාචකයට. එතකොට පළවෙනි එකේදී බලන්න අපි දැන්ගේ අවස්ථා ටික බලමු. හරි. පළවෙනි එකේදී එන්න පුළුවන් EA නේ. හරි. EA. ඔන්න ව්‍යාප්තයි අව්‍යාප්තයි. හරි.
ඔන්න මධ්‍ය පදයේ පළවෙනි එකේදී එකපාරයි. ඊළඟට එන්නේ මොකද්ද? ඒ ඊනේ. ඒත් ඒකමනේ එන්නේ. ව්‍යාප්ත අව්‍යාප්ත ව්‍යාප්ත. එතකොටත් එකක් මධ්‍ය පදයේ අහු වෙනවා. ඊළඟ එකේ ඉන්නේ ඊ නේ. ඊයි. ඔන්න ඒකෙදි මේ දෙක දෙපැත්තෙන්ද ඔන්න ඒකත් හරි ඒකෙදි. ඒ ඕනේ ඊළඟට එන්නේ. ඒ ඕ. එතකොට ව්‍යාප්ත අව්‍යාප්ත අව්‍යාප්ත ව්‍යාප්ත. ඒකෙදිත් හරිනේ. ඊළඟට එන්නේ දෙවරෙන් ව්‍යාප්ත වෙන්නේ නැහැලු. මේ ක්‍රමයට අනුව දැන් මේක ඔයා අතින් හදන්න ගියොත් එහෙම කවදාක්වත් ඔයාලට හදන්න වෙන්නේ නැහැ. තේරුණානේ? ඔයා මේ සිස්ටම් එකෙන්ම හදන්න මේ වගේම තමයි ඔයාලට හදන්න තියෙන්නේ. අපි ඒෝ ගත්තනේ පුතා. අපි ඊ ගමු. ඊ ව්‍යාප්ත ව්‍යාප්ත ඊ අපිට ඊට ඉස්සෙල්ලත් උඩ අහුණා නේද? ඊ හම්බුණා ඊත් හම්බුණා. හරි. අන්න ඒ දෙකමයි ආයෙ පාරක් අපට හම්බෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒකත් හරි. මොකද්ද? මධ්‍ය පදයේ අවස්ථා දෙකේදීම ව්‍යාප්ත වෙන්න බෑ කියලා කියන්නේ. එක අවස්ථාවක විතරක් ව්‍යාප්ත වෙනවා කියන කතාවත් හරි. එහෙනම් මයි පුතේ අපි උත්තරේ විදිහට ගන්නේ සාවද්‍ය ප්‍රකාශය තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ තමයි අපි උත්තරේ විදිහට ගන්න. මොකද්ද මයි පුතාලා තුන්වෙනි උත්තරේ? තුන්වෙනි උත්තරේ තමයි පක්ෂාවයවයේ ප්‍රතිජානන ප්‍රස්තුතයක් විය යුතුයි කියන එක තමයි පස්වෙනි එකට උත්තරේ විදිහට අපි ගන්න. රයිට්? ඊළඟ සාධ්‍යවයවයේ සාමාන්‍ය ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් වන සප්‍රමාණ නිරුපාදික සංවාක්‍යයක පක්ෂාවයවයේ කොහොමද දානවා තියෙන්න ඕනේ. හරි? අපෙන් අහනවා 6 වෙනි එකේදී. හරි? මොකක්ද අහන්නේ? සාධ්‍යවයවයේ සාමාන්‍ය ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් වන. සාධ්‍යවයවය කියන්නේ කවුද පුතා එතකොට? සාධ්‍යවයවයේ PM වෙන්නත් පුළුවන් MP වෙන්නත් පුළුවන් නේ. මෙයා සාමාන්‍ය ප්‍රතිෂේධනයි. ඒ කියන්නේ ඊ ප්‍රස්තුතයක් වුණොත් මෙයා කොයි විදිහට ආවත් මේ දෙන්න මොකද පුතා වෙන්නේ? ව්‍යාප්ත වෙන්න ඕන. තේරෙනවනේ? ඒ කියන්නේ සාධ්‍යවයවයේ පිහිටන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? සාධ්‍යවයවයේ පිහිටන්න පුළුවන් ආකාර තියෙන්නේ දෙකයි. එක්ක PM කියලා පිහිටනවා. එහෙම නැත්නම් MP කියලා පිහිටනවා. තේරෙනවද? මොකද කොහොමද සාධ්‍යවය පිහිටන්න පුළුවන් ආකාර දෙක? එක්කෝ PM එහෙම නැත්නම් MP. එතකොට එයා සාමාන්‍ය ප්‍රතිෂේධන ප්‍රස්තුතයක්ලු. ඒ කියන්නේ ඊ ප්‍රස්තුතයක්ලු අපෙන් අහනවා ප්‍රස්තුතයක් වන සප්‍රමාණ නිරුපාදික සංවාක්‍යයක පක්ෂාවයවයේ කොහොමද අහනවා තියෙන්නේ. හරි? සාමාන්‍ය ප්‍රතිජානන ප්‍රස්තුතයක් විය යුතුයි. හරි? සාමාන්‍ය ප්‍රතිජානන ප්‍රස්තුතයක් විය යුතුයි. එහෙම කියන්න බෑ අපිට. සාමාන්‍ය ප්‍රතිජානන වෙන්න ඕනේ. ඒ ප්‍රස්තුතයක්ම වෙන්න ඕනේ. අයි වෙන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ නේ මධ්‍ය පදයේ ව්‍යාප්ත වෙලා තියෙන නිසා. විශේෂ ප්‍රතිජානන ප්‍රස්තුතයක් විය යුතුයි. කරන නමක් කියන්නත් බෑ. එක්කෝ සාමාන්‍ය ප්‍රතිජානන නැත්නම් විශේෂ ප්‍රතිජානන විය යුතුයි. අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ. ඇයි ඒ? දැන් එක අවයවයක් ප්‍රතිෂේධන වුණා කියලා කියන්නේ හරිද? ඊළඟ අවයවය අනිවාර්යෙන් මක් වෙන්න ඕනේද? ප්‍රතිජානන. ඒ කියන්නේ මම පුතේ ඒ හරි අයි හරි වෙන්න ඕනේ. එහෙම නැත්නම් පස්වෙනි රීතිය උල්ලංඝනය වෙනවා. ඇයි? අවයව දෙකම ප්‍රතිෂේධන වුණාම එක් අවයවයක්වත් ප්‍රතිජානන විය යුතුයි කියන රීතිය මක් වෙනවද මම පුතාලා? උල්ලංඝනය වෙනවා. එහෙනම් තුන්වෙනි උත්තරය අපිට යන්න පුළුවන්. විශේෂ ප්‍රස්තුතයක් විය නොහැක. එහෙම වෙන්න බෑනේ. අයි වෙන්න පුළුවන්. හරි? ඕනම් වෙන්න බෑ. හරි? ඔන්න දැක්කද පටලන තැන් ඔයාව. දැන් විශේෂ ප්‍රස්තුතයක් විය නොහැක කිව්වහම ඔයාට ඔළුවට එන්නේ එකපාරටම ඕ ප්‍රස්තුතේ විතරක් වුණොත් ඔයායකට ගන්න. තේරෙනවනේ? දැන් හොඳට මතක තියාගන්න උත්තරේ හොඳට මතක තියාගන්න මේ දෙපැත්තට තමයි මේවා ඇවිල්ලා තියෙන්නේ. හරි? සාමාන්‍ය ප්‍රස්තුතයක් විය නොහැක. ඇයි? ඒ ප්‍රස්තුතයක් වෙන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. එහෙනම් අපිට උත්තරේ විදිහට ගන්න තියෙන පොතේ එක්කෝ සාමාන්‍ය ප්‍රතිජානන නැත්නම් මක් වෙන්න ඕනද? නැත්නම් විශේෂ ප්‍රතිජානන වෙන්න ඕනේ. එක්කෝ සාමාන්‍ය ප්‍රතිජානන වෙන්න ඕනේ. එහෙම නැත්නම් විශේෂ ප්‍රතිජානන වෙන්නට ඕනේ. රයිට්. බලන්න 7 වෙනි එක try කරන්න බලන්න හදන්න. සාධ්‍යවයවයේ විශේෂ ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් වන 7 වෙනි එක try කරන්න බලන්න. බලන්න 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේදී අපෙන් අහනවා සාධ්‍යවයවයේ විශේෂ ප්‍රතිෂේධන. විශේෂ ප්‍රතිෂේධන කියන්නේ මොන ප්‍රස්තුතයක්ද? ඕ ප්‍රස්තුතයක්. වන සප්‍රමාණ නිරුපාදික සංවාක්‍යයක ආකෘතිය කුමක්ද කියලා. හදලම තමයි බලන්න වෙන්නේ. නේ. අපිට ඕක හදලම තමයි බලන්න වෙන්නේ. හරි? අපි හදලා බලමු කොහොමද එන්නේ කියලා. සප්‍රමාණ ආකෘතිය. මම ඔන්න ලියනවා මෙතන. MP SM SP OAO PM SM SP දැන් ඔයාලට ඕන නම් මේක උප ප්‍රකාර වලුත් හදන්න පුළුවන්.
OAO. දැන් බලන්න OAO තියෙනවද කියලා? OAO තියෙනවනේ. බොකාර්ඩෝ නේ. තුන්වෙනි ප්‍රකාරය. හැබැයි මේක මොකද්ද? දැන් මේක අපිට බලන්න පුළුවන් මේක දෙවෙනි ප්‍රකාරනේ. දෙවෙනි ප්‍රකාරේ AO OAO නෑ. එහෙනම් ඒක වෙන්න විදිහක් නෑ. සිම්පලි එහෙම බලන්නත් පුළුවන් අපිට. දැන් මේක පළවෙනි ප්‍රකාරනේ. පළවෙනි ප්‍රකාරේ බලන්න AO තියෙනවද කියලා? OAO ඒත් නෑ. එහෙනම් මේකත් නිෂ්ප්‍රමාණයි. කොහොමද මේක නිෂ්ප්‍රමාණයි අපිට ඕනම් එහෙම බලන්නත් පුළුවන් මේ අව්‍යාප්ත මධ්‍යපද ආභාසය. හරි? නැත්තම් මේක අව්‍යාප්තයි ව්‍යාප්තයි ව්‍යාප්තයි අව්‍යාප්තයි අව්‍යාප්තයි ව්‍යාප්තයි අයථා පක්ෂපද ආභාසය. එහෙම බලන්නත් පුළුවන්. හරි? එහෙම නැත්තම් මේකෙන් බලන්නත් පුළුවන්. මොකද සංවාක්‍ය වල සප්‍රමාණ වෙන්න පුළුවන් මේ උපപ്രකාර 26 විතරයි. ඒ විදිහට විතරයි අප්‍රමාණ වෙන්න පුළුවන්. වෙන කිසිම රටාවක් නැහැ ඒකේ. හරි? තුන්වෙනි කාරණේට යනවා MP. හරි? MP MS SP O A ඕනේ තියෙන්නේ. බලන්න මේ තුන්වෙනි ප්‍රකාරයට අනුව OAO බොකාර්ඩෝ අනිවාර්යයෙන්ම මෙයා සප්‍රමාණයි බලන්න. දැන් අපි අර පැත්තෙන් බැලුවා සප්‍රමාණයි. හරි? බලන්න. මධ්‍යපදයේ ව්‍යාප්තයි S අව්‍යාප්තයි අවුලන්නේ නැහැ සප්‍රමාණයි. දැක්කනේ? හරි? දැක්කද උත්තරේ? රයිට්. අපි අර හතරවෙනි එකත් බලමු. හතරවෙනි එක තියෙනවා MP MS SP OAI බලන්න OAI කියලා එකක් තියෙනවද කියලා? O තියෙන එක අවයවයක විතරනේ. එහෙම එකක් නැහැ. එහෙනම් මේකත් අනිවාර්යෙන් නිෂ්ප්‍රමාණයි තුන්වෙනි ප්‍රකාරයට අනුව. හරිනේ? අව්‍යාප්තයි කො එක් අවයව ප්‍රතිඡේදනයි උනාට නිගමනයේ ප්‍රතිජානනය. හයවෙනි රීතිය බිඳිලා. හත්වෙනි ප්‍රශ්නේ PM MS SP. හරි? OAO. මේක හතරවෙනි ප්‍රකාරයනේ. හතරවෙනි ප්‍රකාරයට අනුව සාධ්‍යක O වෙන අවස්ථාවක්වත් නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා නිෂ්ප්‍රමාණ වෙන්න ඕනේ පොතේ විදිහට නන්නේ. හරිනේ? අව්‍යාප්ත පී ව්‍යාප්ත වෙලා. ආයතා සාධ්‍ය පදාවාස. එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ 3. උත්තරේ 3. තේරුණානේ? උත්තරේ 3. හත්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. එහෙනම් මම මකනවා. මාත් එක්කලා වැඩේ කරගෙන ගියා නම් ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරි? ඊළඟ MCQ එකට යනවා. ප්‍රස්තුත ප්‍රතියෝගයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය මේන් කුමක්ද අහන. ප්‍රස්තුත යුගලයේ එකක් සත්‍ය වන විට අනෙක අසත්‍ය වන්නේ විසංවාදය තුළ පමණයි. නෑනේ පුතේ. ප්‍රස්තුත යුගලයේ එකක් සත්‍ය වන විට. හරි? එකක් සත්‍ය වන අනිත් එක අසත්‍ය වෙන්නේ විසංවාදය වල විතර. නෑනේ පුතේ. ප්‍රත්‍යනික සම්බන්ධතාවය වලට මතකද? ප්‍රත්‍යනික සම්බන්ධතාවයේදී ඒ සත්‍ය වෙනකොට ඊ මොකද වෙන්නේ? ඊ අසත්‍යයි. එහෙනම් පළවෙනි කාරණාව එතනින්ම ඉවරයි. හරි? 2. විශේෂ ප්‍රස්තුතයක් අසත්‍ය වන විට කිසි විටකත් සාමාන්‍ය ප්‍රස්තුතයක් සත්‍ය විය නොහැක. බොරුනේ පුතේ. හරි? විශේෂ ප්‍රස්තුතයක් අසත්‍ය වෙන ඕ අසත්‍ය වෙන වෙලාවේදී ඒ සත්‍යයි. ඒකත් එහෙනම් වැඩක් නැහැ. අයින් කරලා දාන්න. ප්‍රත්‍යනිකතාවයේ තුලදී අඩුම තරමේ එක් ප්‍රස්තුතයක්වත් සත්‍ය වේ. ප්‍රත්‍යනිකතාවය කියන්නේ ඒ සහයි. අඩුම තරමේ එක ප්‍රස්තුතයක්වත් සත්‍ය වෙනවලු. එහෙම වෙන්නේ නැහැ. ඇයි? ප්‍රත්‍යනිකතාවය කියන්නේ ඒ සහ කවුද? ඒ සහ ඊ කියන අවස්ථාවනේ. ඔය දෙන්නම මක් වෙන්න පුළුවන්. එකවර අසත්‍ය වෙන්න පුළුවන්. කවුද? දැන් අපි ගත්තොත් එහෙම හරි මල් වට්ටියකින් මල් 50ක් සුවඳවත් වෙන අවස්ථාව. හරි? මල් 50ක් සුවඳවත් වෙන අවස්ථාවේ ඒත් අසත්‍යයි ඊත් අසත්‍යයි. අන්න එකක් වත් සත්‍ය වෙනවා කියලා අපිට එකක් නැහැ. එහෙනම් ඒකත් අයින් වෙනවා. හරි? ප්‍රස්තුත යුගලයේ එකවර සත්‍ය විය නොහැකි නම් ඒ විසංවාදී විය යුතුයි. ඒකත් නැහැ. එකවර සත්‍ය වෙන්න බැරි අවස්ථා ප්‍රත්‍යනිකතාවය තුලක් තියෙනවා. උපාශ්‍රයේදී ප්‍රස්තුත යුගලයේ එකවර සත්‍ය වෙන්නම අසත්‍ය විය හැකියි. ඔව්නේ. උපාශ්‍රයන එකේදී ඒ සහ අයිනේ. ඒ සත්‍ය වෙනකොට අයි සත්‍ය වෙන්නත් පුළුවන්. හරි? තේරෙනවද? එකවර සත්‍ය වෙන්නත් පුළුවන්, එකවර මක් වෙන්නත් පුළුවන් කියලා තියෙන්නේ. උපාශ්‍රයන ප්‍රස්තුත යුගලයේ එකවර සත්‍ය මෙන්ම අසත්‍ය විය හැකියි. එතකොට ඒ සත්‍ය වෙනකොට අයි සත්‍ය වෙන්නත් පුළුවන්. හරි? ඒ වගේම තමයි ඒ අසත්‍ය වෙනකොට අයි මක් වෙන්න පුළුවන්. අවිනිශ්චිතයි කියන්නේ අයි අසත්‍ය වෙන්නත් පුළුවන්. එහෙනම් එකවර සත්‍ය වෙන්නත් පුළුවන් අවිනිශ්චිතයි කියන්නේ මෙතන. දෙන්නට එකවර සත්‍ය වෙන්නත් පුළුවන්, එකවර අසත්‍ය වෙන්නත් පුළුවන්. උත්තරේ 5. 8 වෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ විදිහට ගන්නවා 5. උපාශ්‍රයනේදී ප්‍රස්තුත යුගලය එකවර සත්‍ය මෙන්ම අසත්‍ය විය හැක.
උපාශ්‍රයනයේදී ප්‍රස්තුත යුගලය එකවර සත්‍ය මෙන්ම අසත්‍ය විය හැකිය. අපි යන 9 වෙනි ප්‍රශ්නෙට. හරි 9 වෙනි ප්‍රශ්නෙට යනවා. එක් අවයවයකදී පමණක් හරි මධ්‍ය පදයේ වාච්‍ය ලෙස ඇති නිරුපාදික සංවාක්‍යයක් අයත් වන්නේ. එක් අවයවයකදී පමණක් මධ්‍ය පදයේ වාච්‍ය ලෙස ඇති. දැන් එතකොට ප්‍රකාර හතර මතක් කරමු බලන්න. MP SM ඔන්න පළවෙනි ප්‍රකාරය. දෙවෙනි ප්‍රකාරය මොකක්ද? PM SM. ඊළඟ ප්‍රකාරය මොකක්ද? MP MS. ඊළඟ ප්‍රකාරය PM MS. ඔන්න මේ මධ්‍ය පදයේ එක් අවස්ථාවකදී විතරයි මෙතන වාචක ලෙස තියෙන්නේ. මේක ගන්න බෑ අවයව දෙකේදී වාචක ලෙස තියෙනවා. අනිත් එක මේක. එහෙනම් පළමු ප්‍රකාරයේදී සහ හතරවන ප්‍රකාරයේ නැත්නම් පළමු ප්‍රකාරය හෝ හතරවන ප්‍රකාරයට කියලා තමයි උත්තරේ එන්න ඕනේ. එහෙනම් එක්ක පළමු ප්‍රකාරයට අයත් වෙනවා. එහෙම නැත්නම් හතරවන ප්‍රකාරයට අයත් වෙනවා. රයිට් බලන්න. ඔයාලට උත්තරේ තේරෙනවද කියලා? හරි. එක්ක පළමු ප්‍රකාරයට අයත් වෙනවා. එහෙම නැත්නම් හතරවන ප්‍රකාරයට අයත් වෙනවා. තේරෙනවනේ? රයිට්. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. බලන්න. අපි යනවා 10 වෙනි ප්‍රශ්නෙට. අපි යනවා 10 වෙනි ප්‍රශ්නෙට. 10. පළමු ප්‍රකාරයේ සප්‍රමාණ සංවාක්‍යයක් සම්බන්ධයෙන් සාවද්ද ප්‍රකාශය. දැන් කිසිම අවුලක් නැහැනේ. පළවෙනි ප්‍රකාරය කියලා වාට කිව්වනම් කෙලින්ම මෙයත් එක්ක තමයි වැඩේ තියෙන්නේ. මේ තියෙන්නේ. මෙන්න මෙයත් එක්ක. අපෙන් අහනවා ප්‍රතිෂේධනාත්මක අවයවයක් වෙතොත් ඒ සාධ්‍ය අවයවයයි. බලමු හරිද කියලා. සාධ්‍ය අවයවය කියන්නේ මොකද්ද? PM. නෑනේ පුතේ ප්‍රතිෂේධනාත්මක අවයවයක් වෙතොත් සාධ්‍ය අවයවයයි. හරිද ඒක? අපෙන් අහන්නේ සාවද්‍ය ප්‍රකාශයෙන්. ඕනේ පුතේ ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් වෙන්නේ සාවද්‍යයක විතරයි මේ. සෝරි. ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් වෙන්නේ සාධ්‍ය අවයවය විතරයි මේ. E තියෙනවා මේ. මෙයා A2යි I2යි A2යි. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. පක්ෂ අවයවය ප්‍රතිජානනාත්මක විය යුතුයි. ඒ කියන්නේ MS නේ. එයා ප්‍රතිජානනයි. ඒකත් හරි. මේදී හොඳට බලා ගන්න. මම මේ ඔයාලට වෙලාව වෙනින් තමයි බෝඩ් එකේ මේ ටික වෙනම ලියලම වැඩේ පටන් ගත්තේ. හරි. ඊළඟට යනවා. සාධ්‍ය අවයවයේ මධ්‍ය පදයේ ව්‍යාප්ත විය යුතුයි. හරි. සාධ්‍ය අවයවයේදී මධ්‍ය පදයේ මක් වෙන්න ඕනද? ව්‍යාප්ත වෙන්න ඕනේ. බලන්න මධ්‍ය පදයේ තියෙන්නේ පළමු ප්‍රකාරයේදී අපිට චුට්ටක් ප්‍රකාරය වැරදිලා නේද? මෙන්න මෙතන එන්න ඕනේ MP SM කියලා නේ. මෙන්න මෙතන පොඩ්ඩක් හදා ගන්නකො MP SM. මෙහෙම නෙන්නේ අපිට MP SM පළමු ප්‍රකාරය. නේ? ඔන්න ඔහම එන්න ඕනේ. එතන අකුර වැරදිලා. එතකොට පළමු ප්‍රකාරයේදී වාච්‍ය ලෙසනේ තියෙන්නේ. බලන්න සාමාන්‍ය ප්‍රස්තුතයක් නේ තියෙන්නේ. අවස්ථා 6දී සාමාන්‍ය ප්‍රස්තුත. ඒ කියන්නේ ඒ සහයි ව්‍යාප්ත අව්‍යාප්ත ව්‍යාප්ත අනිවාර්යයෙන් සාමාන්‍ය ප්‍රස්තුතයන්ගේ වාච්‍ය මොකද වෙන්නේ? ව්‍යාප්ත වෙනවා නේ. එහෙනම් මයි පුතේ මොකද වෙන්නේ? එහෙනම් සාධ්‍ය අවයවයේ මධ්‍ය පදයේ ව්‍යාප්ත විතුයි කියන එක හරිනේ. ඒක ගැටලුවක් නැහැ. අපි ඊළඟ කාරණේට යනවා. සාධ්‍ය අවයවයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් වේ යුතුයි. සාධ්‍යය සාමාන්‍ය ප්‍රස්තුතයක්. ඒකත් හරි මේ. ඒ සහයි විතරයි නේ තියෙන්නේ. නිගමනයේදී පක්ෂපදයේ ව්‍යාප්ත විය යුතුයි. නිගමනයේදී පක්ෂපදය. කවුද පක්ෂපදය කියන්නේ? S නේ. S ව්‍යාප්ත වෙන්න ඕනේ. නැහැනේ එහෙම වෙන්න විදියක් නැහැ. I කියන I අවස්ථා දෙකක් තියෙනවා. මේ දෙකේදී ව්‍යාප්ත වෙන්නෙත් නැහැ. O අවස්ථා දෙකේදී ව්‍යාප්ත වෙන්නෙත් නැහැ. එහෙනම් සාවද්‍ය ප්‍රකාශය තමයි පුතේ මොකද්ද? 5. නිගමනයේදී පක්ෂපදයේ ව්‍යාප්ත විය යුතුයි කියන එක තමයි සාවද්‍ය ප්‍රකාශය. නිගමනයේදී පක්ෂපදයේ ව්‍යාප්ත විය යුතුයි කියන එක තමයි සාවද්‍ය ප්‍රකාශය වෙන්නේ. හරිනේ? 11. ප්‍රස්තුත ප්‍රතියෝගයට අනුව සාවද්‍ය ප්‍රකාශය කුමක්ද අහනවා. වැරදි ප්‍රකාශය. හරි. හොඳට මතක තියාගන්න පුතේ මේ දැන් අපිට වුණත් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට වුණත්. ඇයි? කතා කරගෙන යනකොට හිතපැඩීම සාවද්‍ය නැත්තම් නිවැරදි ප්‍රකාශය කියන එක මාරු වෙන්න පුළුවන්. දැන් එක ළඟ ආවොත් එහෙම සාවද්‍ය දෙකක් ඇවිල්ලා එකපාරටම නිවැරදි ප්‍රකාශය වන්නේ කොත් එහෙම අපි තුන්වෙනි එකෙත් වන්නේ සාවද්‍ය ප්‍රකාශය. තේරෙනවනේ? ඒ කියන්නේ අපේ මොකද අපි හිතන ආකාරයේ පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරි? විශේෂ ප්‍රස්තුතයක් අසත්‍ය වන විටක සාමාන්‍ය ප්‍රස්තුතයක් සත්‍ය විය නොහැක.
දැන් විශේෂ ප්‍රස්තුතයක් අසත්‍ය වන විට කිසි විටක අසත්‍ය වෙන කිසි විටක. දැන් විශේෂ ප්‍රස්තුතයක් කියන්නේ මොනවාද මය පුතා? ඕ සහ අයිනේ. දැන් ඕ අසත්‍ය වෙනකොට ඒ මොකද මය පුතේ වෙන්නේ? ඒ සත්‍යයිනේ මය පුතේ. අයි අසත්‍ය වෙනකොට ඊ මොකද වෙන්නේ? ඊ සත්‍යයිනේ මය පුතේ. එහෙනම් මේ ප්‍රකාශය එතනම වැරදීනේ. නේ? ඒ ප්‍රකාශය එතනම වැරදි. ඇයි මං එහෙම කියන්නේ? මේ බලන්න. විශේෂ ප්‍රස්තුතයක් අසත්‍ය වෙන කිසි විටක සාමාන්‍ය ප්‍රස්තුතයක් සත්‍ය විය නොහැක. ඒක බොරුව. එන එක තමයි වැරද්ද. හොයන්න දෙයක්වත් නෑ අනිත්‍යය. ඔන්න අර අතරත් බලමු අපි නිකන්. හැම ගුරුවරයෙක්ම උපාධිධාරියෙක් යන්නේ විසංවාදය. හැම ගුරුවරයෙක්ම උපාධිධාරිය කියන්නේ ඒ ප්‍රස්තුතයක්. හරි? හැම ගුරුවරයෙක්ම උපාධිධාරියෙක් නොවේ යන්නයි. ඕ එක. හරිනේ පුතේ? ඒක හරි. උපාශ්‍රේණී ප්‍රස්තුත යුගල් එකවර සත්‍ය වෙන්නත් පුළුවන්මයි පුතේ. එකවර අසත්‍ය වෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ප්‍රත්‍යනීකතාව තුලදී ප්‍රස්තුත යුගලය ප්‍රමාණය අතින් වෙනස් නොවේ. ප්‍රත්‍යනීකතාවයේදී ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැමයි පුතේ. ගුණය විතරමයි වෙනස් වෙන්නේ. උපප්‍රත්‍යනීකතාවයේදී ප්‍රස්තුත යුගලයේ අඩුතරමින් එකක් හෝ සත්‍ය වෙනවා. ප්‍රස්තුත යුගලයේ අඩුම තරමින් එකක් හරි සත්‍ය වෙනවා. අඩුතරමින් මොකද වෙන්නේ? එකක් හරි සත්‍ය වෙනවා. උපප්‍රත්‍යනීකතාවයේදී ප්‍රස්තුත යුගලයේ අඩුතරමින් එකක් හෝ සත්‍ය වෙනවලු. ඇත්තද ඒ කතාව? හරි? උපප්‍රත්‍යනීකතාව කියන්නේ අයි සහ ඕ ප්‍රස්තුතයේ අඩුතරමින් එකක් හෝ එකක් සත්‍ය වෙනකොට හරි එකවර සත්‍ය වෙන්න පුළුවන් අනිවාර්යයෙන් ඒ දෙන්න. හරි? හැබැයි එකවර අසත්‍ය වෙන්න බෑ. එකවර අසත්‍ය වෙන්න බෑ කියන එකේ තේරුම තමයි අනිවාර්යෙන් එකෙක් එකපාරක අසත්‍ය වෙනකොට අනිත් එක අනිවාර්යයෙන්ම අනිත් පාරමක් වෙන්න ඕනේද? සත්‍ය වෙන්න ඕනේ. එහෙනම් අපි 11 වෙනි ප්‍රශ්නේත් ඉවරයි. මම හිතනවා ඔයාලට දැන් මේ ටික පැහැදිලි වෙන්න ඇති කියලා. හරිනේ? අපි 12 වෙනි ප්‍රශ්නයට යනවා. සියලු ක්ෂීරපායින් අචලතාපීන් වේ. හරි? සියලු ක්ෂීරපායින් අචලතාපීන් වේ. හරි. යන ප්‍රස්තුතයද අනුමාන කරගත් ක්ෂීරපායින් නොවන ක්ෂීරපායින් නොවන හැමෝම චලතාපීන්. චලතාපීන්. සියලු කියන්නේ ඒ ප්‍රස්තුතයක්. ක්ෂීරපායින් S අචලතාපීන් P. ඒකක් SP. ක්ෂීරපායින් නොවන කිව්වාම S නොවන. හැමෝම චලතාපීන් කියන්නේ P නොවන. එතකොට S නොවන P නොවන. හරි? මේක ඒකක් වෙනවනේ නේ. එහෙනම් අයථා ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනය. ඇයිමයි පුතේ? S නොවන P කියන්නේ ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනය. ඒතර ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනයකදී එන්න ඕනේ I එකක්. හැබැයි ඇවිල්ලා තියෙන්නේ ඒකක්. තර්කයේ මොන ප්‍රමාණයි? නිෂ්ප්‍රමාණයි. අයථා ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනයක්. හරි? අනිත්‍යව ඉතින් හදන්න දෙයක් නෑ ඒ වෑදී. මොකද ගාන හදලා උත්තරය ආවට පස්සේ අපිට අනිත්‍යව ගැන කතා කරන්න දෙයක් නැත. හරිනේ? ගාන හදලා උත්තරය ආවට පස්සේ අනිත්‍යව ගැන කතා කරන්න දෙයක් නැහැ. ඊළඟ නිරුපාදික සංවාක්‍යයක් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය කුමක්ද? නිරුපාදික සංවාක්‍යයක් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය කුමක්ද? අවයව දෙකම සාමාන්‍ය ප්‍රතිජානන ප්‍රස්තුතයක් වන විටදී. සාමාන්‍ය ප්‍රතිජානන කියන්නේ මය පුතේ ඒ ප්‍රස්තුතයක්නේ. ඔන්න අවයව දෙකම සාමාන්‍ය ප්‍රතිජානන ප්‍රස්තුතයක් වන විටදී අව්‍යාප්ත මධ්‍යපදාභාසයට ඉඩ ඇත. හරි? අව්‍යාප්ත මධ්‍යපදාභාසයට ඉඩ තියෙනවලු සාමාන්‍ය ප්‍රතිජානන ප්‍රස්තුතයක් නිරුපාදික සංවාක්‍යයක් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශනය කුමක්ද? වැරදි ප්‍රකාශනය කුමක්ද කියලා අහන්න. ඉඩ ඇත කියලානේ පුතේ කියලා තියෙන්නේ. ඉතින් ඒක හරි වෙන්න පුළුවන් නේ. මේක සාමාන්‍ය ප්‍රඥාන වෙන්න ඕනේ නැහැ. මේක පුතේ I ප්‍රස්තුතයකදීත් O ප්‍රස්තුතයකදීත් වෙන්න පුළුවන්. එතකොට මේකදීත් වෙන්න පුළුවන්. එහෙනම් මේක අපිට පළවෙනි උත්තරේ යම් තාක් දුරට හරි කියලා ගන්න පුළුවන්. නිගමනය නිෂේධන ප්‍රස්තුතයක් වන විටදී නිෂේධන කියන්නේ පුතේ E සහ O නේ. හරිද? E සහ O නිෂේධ ප්‍රස්තුතයක් වන විටදී අයථා සාධ්‍ය පදාභාසය ඇති විය හැකිය. එතකොට වාචකයේ ව්‍යාප්ත වෙනවා කියන්නේ නිගමනය E සහ O වෙනවා කියන්නේ P ව්‍යාප්ත වෙනවනේ. එතකොට අවයවවලදී P අව්‍යාප්ත වෙනවනේ. අව්‍යාප්ත වෙලා තිබුණොත් නිගමනය නිෂේධන ප්‍රස්තුතයක් වීම තුල අයථා සාධ්‍ය පදාභාසය හටගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. තේරෙනවනේ? අයථා සාධ්‍ය පදාභාසය හටගන්න පුළුවන්මයි පුතේ. මම පුතාලට තේරුණාද එතකොට ඒක? හරි? ඒකත් පුළුවන්. නිගමනය නිෂේධන ප්‍රස්තුතයක්
වන විටදී අයථා සාධ්‍ය පදාභාස ඇති වෙන්න පුළුවන්. මොකද නිෂේධන ප්‍රස්තුතයන්ගේ වාචකය මක් වෙන නිසාද? ව්‍යාප්ත ස්වරූපයෙන් පවතින නිසා. මතක තියාගන්න ඒක. ඊළඟ එකට 3 නිගමනයේ විශේෂ ප්‍රස්තුතයක් වන විටදී අයථා පක්ෂපදාභාසය ඇති නොවේ. විශේෂ ප්‍රස්තුතයක් කියන්නේ ඕ සහ අයි. එතකොට ඕ සහ අයි වෙනකොට අනිවාර්යෙන් වාච්‍ය අව්‍යාප්තයි. මොකද වෙන්නේ? නිගමනයේදී පක්ෂපදයේ අව්‍යාප්ත නම් අන්න එතකොට මක් කරන්න බැයිද පුතේ? අන්න එතකොට පක්ෂපදයේ අව්‍යාප්ත වෙනකොට අයථා පක්ෂපදාභාසය හට ගන්න විදිහක් නැහැ. ඊළඟ එක බලන්න. right ඊළඟ බලන්න. ඊළඟදී කියන්නේ හතරවෙනි කාරණාව එක් අවයවයක් සාමාන්‍ය ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් වන විටදී එක් අවයවයක් සාමාන්‍ය ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් වන විටදී අව්‍යාප්ත මධ්‍යපදාභාසය ඇති නොවේ. හරි පුතේ එක් අවයවයක් කියන්නේ අවයව දෙකෙන් එකයි. කියන්නේ අපි ගමු පළවෙනි එක MP වෙන්නත් පුළුවන් PM වෙන්නත් පුළුවන් MP වෙන්නත් පුළුවන් SM වෙන්නත් පුළුවන් MS වෙන්නත් පුළුවන්. මේ දෙන්න එක්කෙනෙක් E කියලා ආවොතින් හරි බාන මේ කොහොම තිබුණත් E ආවොත් එහෙනම් මොකද වෙන්නේ? අවස්ථා දෙකේ ව්‍යාප්ත වෙනවනේ. ඒ කියන්නේ අයථා අයථා මධ්‍යපදාභාසය හට ගන්න විදිහක් ඇත්තේම නැහැ. තේරුණානේ? අයථා සාධ්‍යපදාභාසයෙන් ලක්වන විටදී ප්‍රතිජානන ප්‍රස්තුතයක් වෙනවා. අයථා සාධ්‍යපදාභාසයට හට ගන්නකොට නිගමනයේ ප්‍රතිජාන A සහ I බලන්න ඒකේ තේරුමක් තියෙනවද කියලා. අයථා සාධ්‍යපදාභාස හට ගන්න පුළුවන් ද නිගමනයේ ප්‍රතිජාන වුණොත් කවදාකවත් වෙන්න බෑ. එහෙනම් සාවද්‍ය ප්‍රකාශය වෙන්නේ පුතේ 5 අයථා සාධ්‍යපදාභාසය ලක්වන විටදී නිගමනයේ ප්‍රතිජානන ප්‍රස්තුතයක් වේ යුතුයි කියන එක අපි කියන මොකක් කියලාද පුතේ? සාවද්‍ය ප්‍රකාශයක් කියලා. තේරුණානේ? අපි ඊළඟට යනවා. right මම මේ අත්හදා බැලීම වාට කරේ මට හිතුණා මේකෙදි විවරණයක් කරන්න MCQ වල විවරණයක්. ඇයි මේ උත්තරේ එන්නේ? දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න ඕක තමයි. දැන් සංවාක්‍ය ලේසි කිව්වට MCQ වලට ගියාම සංවාක්‍ය ලේසි නෑමයි පුතේ. තේරුණානේ? MCQ වලට ගියාම ඒ සංවාක්‍ය ලේසි නෑ. බලන්න දැන් මෙතනදී අපි හිතන්නේ නැති අවස්ථා අපට අහු වුණා. නේ අපි ජීවිතේටවත් හිතන්නේ නැති දේවල් සමහර තැන්වලදී අපිට දැන් හිතන්න මේ අනික තමයි මේ වගේ ප්‍රශ්නිකදී අපිට වෙලාව යන්න තියෙන ප්‍රවණතාවයත් වැඩි. මොකද අපි ගොඩක් ඒ ගැන හොයන්නට ඕනේ. නිකම්ම ටක් ගාලා ගානක් හදලා ගන්නවා වගේ නෙමෙයි. දැන් උපප්‍රකාර වලට එහෙම ගියහම හොඳට මතක තියාගන්න මේ 4 මතක තියාගැනීමේ අවස්ථාව නැත්නම් මතක තියාගැනීමේ වාසිය අපිට හොඳටම ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නවලදී. අපෙන් අහනවාමයි පුතේ 14 වෙනි ප්‍රශ්නේ MP හරි MS SP මෙම ආකෘතියේ යටතට ගැනෙන සංවාක්‍යයක් සප්‍රමාණ වන විටදී පහත දැක්වෙන ඒවායින් නිවැරදි කුමක්ද? දැන් MP MS SP කියන්නේ මොකද්ද ප්‍රකාරය? ඒක තුන්වෙනි ප්‍රකාරය නේ. මොන ප්‍රකාරයේද මේ? තුන්වෙනි ප්‍රකාරය. අපෙන් අහනවා සාධ්‍ය අවයවයේ විශේෂ ප්‍රස්තුතයක් විය නොහැකිය. සාධ්‍ය අවයවයේ විශේෂ ප්‍රස්තුතයක් වෙන්න බැහැලු. ඒක බොරුවන්නේ. ඕ වෙලා තියෙනවනේ. එහෙනම් ඒක වැරදි. පළවෙනි එක වැරදි. පක්ෂ අවයවයේ විශේෂ ප්‍රස්තුතයක් විය නොහැක. පක්ෂ අවයවයත් විශේෂ ප්‍රස්තුත වෙලා තියෙනවනේ මේ I වෙලා තියෙන්නේ. මෙතනත් I තියෙන්නේ. ඒකත් වෙන්න බෑ. නිගමනයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය හැකිය. නිගමනයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් කොහෙත්ම වෙන්න බෑ මේ I 3යි O 3යි තියෙන්නේ. එහෙනම් ඒක වෙන්නත් බෑ. හරි? මෙන්න මෙතනින් මේ මම මෙතනින් ගන්න මේ කියන්නේ මෙතනින් නැත්නම් ඔයාලා හිතයි මම මැජික් කියනවා කියලා නේ. පක්ෂ අවයවයේ ප්‍රතිෂේධනාත්මක ප්‍රස්තුතයක් විය නොහැක. පක්ෂ අවයවයේ ප්‍රතිෂේධනාත්මක වෙන්න බෑ. අන්න එක නම් හරි මේ. පක්ෂ අවයව ප්‍රතිෂේධනාත්මක නැහැ. එහෙනම් උත්තරේ කියෙදෙන් 4. පහත් බලමු හැබැයි ඈ. සාධ්‍ය අවයවයේ සාමාන්‍ය ප්‍රතිෂේධන විය නොහැක. සාධ්‍ය අවයවයේ සාමාන්‍ය ප්‍රතිෂේධන වෙලා තියෙනවා. එහෙනම් උත්තරේ 4 පක්ෂ අවයවයේ ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් විය නොහැකිය. පක්ෂ අවයවයේ ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් විය නොහැකිය. 15වත් තනිකර උපප්‍රකාර වලින් මම ප්‍රශ්න කීයක් කරාද කියලා. හරි? මේ උපප්‍රකාර වලින් ප්‍රශ්න ගොඩක් උත්තරේන උපප්‍රකාර වලින්. සප්‍රමාණ නිරුපාදිත සංවාක්‍යයක සාධ්‍ය අවයවයේ විශේෂ ප්‍රතිෂේධන ප්‍රස්තුතයක්ව පැවතිය හැක්කේ. හොයන්න බලන්න එන. දැන් ඔයාලා මේ ටික ලියා ගන්න පුතේ ඉස්සෙල්ලාම. මේ බෝඩ් එකේ තියෙන උපප්‍රකාර ටික ලියා ගන්න චූටියට. නැත්තම් එහෙම ඔයාලට මේක කරන්න අමාරු වෙනවා. බෝඩ් එකේ මම චූටියට දාලා තියෙන උපප්‍රකාර ටික ලියා ගන්න මම පුතාලා. හරි?
දැන් ඔයාලට බෝඩ් එක හොඳට පේනවා. ඒ ටික හොඳට ලියා ගන්න. හරි. ඒ ටික හොඳට ලියාගත්තාම ඔයාට මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න හරිම ලේසි. නම් බෝඩ් එකේ පැහැදිලිවම සයිඩ් එකේ තියෙනවා ටික. තේරුණානේ? රයිට් බෝඩ් එකේ පැහැදිලිවම තියෙනවා. රයිට් බලන්න එතකොට 15 වෙනි ප්‍රශ්නේ බෝඩ් එකේ දිහාම බල්ලාගෙන ඉන්න ගමන් 15 වෙනි ප්‍රශ්නේ බලන්න. හරි. මොකද්ද පුතේ 15 වෙනි ප්‍රශ්නේ? සප්‍රමාණ නිරුපාදික සංවාක්‍යක සාධ්‍ය අවයවය. හරි. විශේෂ ප්‍රතිෂේධන ප්‍රස්තුතයක්ව පැවතිය හැක්කේ. සාධ්‍ය අවයවය කියන්නේ කවුද පුතේ? MP නේ. මෙතන නම් MP. මෙතන නම් PA. බලන්න දැන් මෙතනදී විශේෂ ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් වෙලා තියෙනවද කියලා? මේකේ නැහැ. මේකෙත් නැහැ. මේකේ තියෙනවද? ඔව් මේකේ තියෙනවා. මේකේ තියෙනවද? මේකේ නැහැ. මොන ප්‍රකාරෙදි විතරද මම පුතේ? තුන්වෙනි ප්‍රකාරෙදි විතරයිනේ. අන්න එහෙනම් තුන්වන ප්‍රකාරයේදී පමණි. එච්චරයි. දැන් මේ ටික ලියාගෙන තිබ්බනම් උත්තරේට යනවා. තුන්වෙනි ප්‍රකාරයේදී පමණි. වෙන කිසිම අවස්ථාවකදී නැහැ. හරිනේ? හරි. දැන් මේවයි. මේවා ගැන කතා කරනකොට ලොකු වෙලාවක් යනවා මම දරුවෝ. තේරෙනවද? දැන් අපිට පුළුවන් පට ගාලා උත්තර ටික කිව්වොත්. ඔයා කියයි සර් උත්තර ටික කිව්වා මොකුත්ම තේරුන්නේ නැහැ. හරිද? එතකොට දැන් මම මෙහෙම පැහැදිලි කරාම ඔයාට ලොකු වෙලාවක් යනවා. හරි? එතකොට මම ඔයාට මේ මගේ කාලය කැප කරලා මේ වගේ විවසන වකවානුවක් තුල නේ සමහරවිට ඉතින් මේ වීඩියෝ එක විවසනයෙන් පස්සෙත් දරුවෝ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හරි? හැබැයි දරුවෝ මතක තියාගන්න මේ වීඩියෝ අපි කරලා තියෙන්නේ මේ විවසන සමයක. හරි? ඊටාම දුෂ්කර මට්ටමින් තමයි මේවා කරලා තියෙන්නේ. මේ ලේසි නෑ. හරි? ඊටාම කැපකිරීමක් කරන්න ඕනේ මේ වගේ වැඩක් අපි කරන්න. මොකද අපිත් සජීවී පන්ති කාමර තුල උගන්වපු සජීවී ගුරුවරු දැන් අපිට ඔයාලා නැති තැන අජීවී ලෙස මෙහෙම උගන්වන්න සිද්ධ වෙලා තියෙනවා. අපි සජීවී වෙලා නේ අජීවී කැමරාවකට නේ ඉතින් මේ උපකරණයක් ඉදිරියට වෙලා මේ විදිහට උගන්වන එක හිතන්න එපා පුතේ ලේසි කියලා. මේක ලේසි වැඩක් නෙමෙයි. ඇත්තටම ඔයාලා නැති තැන මේක කිසිම අර්ථයක් නැහැ. දරුවෝ ඉන්න තැනක තමයි අපි හැමෝටම අර්ථයක් තියෙන්නේ. ඒත් ඔබව තනි කරන්න බෑ. අනිවාර්යෙන් මේ පාර හොඳට මතක තියාගන්න. මේ පාර විභාගයටම අය දරුවෝ ටයිම් එකක් දෙන්නේ නැහැ. හරි? මතකනේ ගිය පාර අයියලක් කළට හරි මාස 4ක් රට වහලා තිබ්බා. හැබැයි මාස 3යි රට ඇරලා විභාගෙ තිබ්බා. තේරුණානේ? උන මාස දෙකමාරක් ඇතුළත ඒ සියලු දේවල් නැවත රිකවර් කරන්න උනා. ඒක ලේසි පහසු කාරණයක් නෙවෙයි. මතක තියාගන්න. ඒ නිසා ඔයාලත් මේක සරලව හිතන්න එපා. ගෙදර නිකන් ඉන්න එපා. හරි අපිත් නිකන් ඉන්නේ නැහැ. අපිත් ඔයාලා වෙනුවෙන් වැඩ කරනවා. ඔයාලා වෙනුවෙන් වැඩ කරන්න මහන්සි වෙන මගේ දරුවෝ ටික මතක තියාගන්න ඕනේ. හරිනේ පුතේ? රයිට්. අපි ඊළඟට යනවා මයි පුතේ 16 වෙනි ප්‍රශ්නේ. කිසිම විනිශ්චයකරුවෙක් පක්ෂපාතී නොවේ යන ප්‍රස්තුතය ඇසුරින්. හරි? කිසිම විනිශ්චයකරුවෙක් පක්ෂපාතී නොවේ. කිසිම විනිශ්චයකරුවෙක් පක්ෂපාතී නොවේ. හරිද? ඔන්න. එතකොට කිසිම විනිශ්චයකරුවෙක් S පක්ෂපාතී P නොවන ප්‍රස්තුතය ඇසුරින් අනුමාන කරගත් විනිශ්චයකරුවන් නොවන හැමෝම අපක්ෂපාතී නොවේ. විනිශ්චයකරුවන් නොවන හැමෝම අපක්ෂපාතී නොවේ. හැමෝම නොවන කිව්වහම කිසිම E එකක් SP හැමෝම නොවේ කියන්නේ O එකක්. විනිශ්චයකරුවන් නොවන කියන්නේ S නොවන. පක්ෂපාතී P නම් අපක්ෂපාතී P නොවන. S නොවන P නොවන මයි දරුවෝ මොකද්ද ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනේ E එකකින් O එකක් වැඩේ සප්‍රමාණ. නම් සප්‍රමාණ ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනයකි. සප්‍රමාණ ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනයක් 16. සප්‍රමාණ ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනයකි. හරිනේ? සප්‍රමාණ ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනයකි. right? මම කරනවා සප්‍රමාණ ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනය. හරි? අපි ඊළඟට යනවා. 17 සමහර උරගුන් මාංශභක්ෂිකයන් වේ. හරි? සමහර උරගුන් මාංශ භක්ෂිකයින් වේ. සමහර වේ කියලා කියන්නේ අයි ප්‍රස්තුතයක්. සත්‍ය වන විටදී උපාශ්‍රයන විසංවාදී උපප්‍රත්තිනී. අයිගේ උපාශ්‍රයන ඒ.
I ගේ විසංවාදය E. I ගේ උපප්‍රත්‍යනීකය O. I සත්‍ය වෙනකොට අතනින් බලන්න A අවිනිශ්චිතයි. හරිද? A අවිනිශ්චිතයි E අසත්‍යයි. O මොකද වෙන්නේ? O අවිනිශ්චිතයි. එහෙනම් උත්තරේ එන්න ඕනේ අවිනිශ්චිතයි අසත්‍යයි අවිනිශ්චිතයි. උත්තරේ 2. උත්තරේ 2. හරි? උත්තරේ 2. උත්තරේ 2 අවිනිශ්චිතයි අසත්‍යයි අවිනිශ්චිතයි. පහත සඳහන් නිරුපාදික සංවාක්‍ය ආකෘති අතර සප්‍රමාණ කුමක්ද කියලා අහන්න. MPA එකක් SMO එකක් SPO එකක්. දැන් බලන්න පළවෙනි ප්‍රකාරයට අනුව A1යි O2යි එකක් නැහැනේ. එහෙනම් මේ අනිවාර්යෙන් නිෂ්ප්‍රමාණයි. අපිට ඕන ඉතින් බලන්න පුළුවන් ගැටලුවක් නැහැ. ව්‍යාප්ත අව්‍යාප්ත අව්‍යාප්ත ව්‍යාප්ත අව්‍යාප්ත ව්‍යාප්ත. එහෙම නෙන්නේ. හරි. මේ අව්‍යාප්ත P ව්‍යාප්ත වෙලා. එහෙනම් අනිවාර්යෙන් එක නිෂ්ප්‍රමාණයි. හරි. ඊළඟ 2 MP MS SP. හරිද? EA E. මේ බලන්න MP කියන්නේ කවුද? තුන්වෙනි ප්‍රකාරේ EAE තියෙනවද? නෑනේ. ව්‍යාප්තයි 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 අව්‍යාප්තයි මේ අයථා පක්ෂපද. තුන්වෙනි එක PM හතරවෙනි ප්‍රකාරය SM SP AAO හයවෙනි රීතිය බෙදලා නෙමෙයි. හයවෙනි රීතිය බෙදලා. හරි. PM හතරවෙනි ප්‍රකාරයට අනුව බලන්න A2යි O1යි කියලා එකක් නැහැ. එහෙම එකක් නැහැ. අපි යනවා හතරවෙනි ගානට. PM MS SP එකත් හතරවෙනි ප්‍රකාරය. I E O බලන්න හතරවෙනි ප්‍රකාරය I E O කියලා එකක් තියෙනවද කියලා? නෑ නේද? නැහැ. එහෙනම් ඒක ගන්නත් බෑ. අව්‍යාප්ත P ව්‍යාප්ත වෙනවා. එහෙනම් ඒක ගන්නත් බෑ. පෙර පස්වෙනි ගානට. MP MS SP AAI තුන්වෙනි ප්‍රකාරය AAI තියෙනවා. අන්න දින උඩ මේක. එහෙනම් සප්‍රමාණය අහන්න දෙයක් නැහැ. අවුලක් නැහැ සප්‍රමාණ. එහෙනම් උත්තරේ 5. සප්‍රමාණය මොකද්ද? උත්තරේ 5. හරි. මම මකනවා. ඔයාලට මම මේ ගන්න විදි තමයි කියලා දෙන්නේ. මේ ලේසි පාඩමක් ඉතින් ඈ. ලේසි පාඩමක් වුණාට වට තේරෙනව නේද? ලේසි නෑ මේක කියලා. හා හොයන්න තියනවා කියලා තේරෙනව නේද? රයිට්. පියන 17 වෙනි එකට. sorry. 19 වෙනි එකට. නිරුපාදික සංවාක්‍ය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය කුමක්ද? නිගමනයේ විශේෂ ප්‍රස්තුතයක් වන විටදී අයථා පක්ෂපද ආභාසය හට නොගනී. හරි. විශේෂ ප්‍රස්තුත කියලා කියන්නේ O සහ I. ඔන්න. අයථා පක්ෂපද ආභාසය හට ගන්න බෑ ඒක හරි. අයථා සාධ්‍යපද ආභාසයෙන් ලක්වන සංවාක්‍යයක නිගමනය ප්‍රතිෂේධන ප්‍රස්තුතයක්. O සහ I නේ ප්‍රතිෂේධන කියන්නේ. එතකොට හරිනේ. හරි. අයථා සාධ්‍යපද ආභාසයට ලක් වෙනවා නම් අනිවාර්යෙන් ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් වෙන්නම ඕනේ. හරි ඒකත් හරි. අවයව දෙකම A ප්‍රස්තුත නම් අව්‍යාප්ත මධ්‍යපද ආභාසය හට නොගනී. අවයව දෙකම A ප්‍රස්තුතයයි කියන්නේ ඔන්න ඔහොමනේ. අපිට ඒක හරියටම කියන්න බෑ. හරි. හට නොගනී කියලා හරියටම කියන්න බෑ. මේ දෙකේ මධ්‍යපදේ වුණොත් එහෙම වෙන්න පුළුවන්. අන්න උත්තරේ. ඒක තමයි වැරදි. නිගමනයේ A ප්‍රස්තුතයක් වන සප්‍රමාණ සංවාක්‍යයක අවයව දෙකම A ප්‍රස්තුත විය යුතුය. නිගමනයේ A ප්‍රස්තුතයක් අපිට මෙන්න මේකෙන් බැලිය හැකි එක. නිගමනයේ A ප්‍රස්තුතයක් වෙන අවස්ථා තියෙන්නේ පළමු ප්‍රකාරයේ බාබරා කියන එක විතරයි. හරි. අනිවාර්යෙන් ඒ දෙක A වෙනවා. වෙන කිසිම අවස්ථාවක නිගමනයේ A ප්‍රස්තුතයක් වෙලා නැහැ මයි පුතේ. එහෙනම් ඒක හරි. මොකද්ද? නිගමනයේ A ප්‍රස්තුතයක් වන සප්‍රමාණ සංවාක්‍යයක අවයව දෙකම A ප්‍රස්තුත විය යුතුයි. හරි. මේකෙන් තමයි අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟ නිගමනයේ නිෂේධනය වූ සප්‍රමාණ සංවාක්‍යයක සාධ්‍ය පදය අවයව තුල අව්‍යාප්ත විය නොහැකිය. හරිනේ. නිගමනයේ නිෂේධනය වෙලා තියෙන සප්‍රමාණ සංවාක්‍යයක් නම්. හරිද? නිගමනයේ නිෂේධනලා තියෙන සප්‍රමාණ සංවාක්‍යයක සාධ්‍ය අවයවයේ තුල මොකද වෙන්නේ? සාධ්‍ය පදය අව්‍යාප්ත වෙන්න බෑ. මොකද නිගමනයේ නිෂේධනය වෙච්ච ගමන් වාචකයේ ව්‍යාප්ත වෙනවා. වාචකයේ ව්‍යාප්ත වෙච්ච ගමන් මොකද මම පුතාලා වෙන්නේ? මේ වාචකයේ ව්‍යාප්ත වුණොතින්
ඒ කියන්නේ P කියන කෙනා ව්‍යාප්ත වෙනවා. සාධ්‍ය අවයවය තුල P අව්‍යාප්ත වුණොත් මෙතනදී ආයතා පක්ෂපද ආභාසයට ගන්න. ඒක හරි. එහෙනම් 19 වෙනි එකට උත්තරේමයි පුතේ 3. 19 වෙනි එකට උත්තරේ 3. 19 ට උත්තරේ 3. හරි. අපි ඊළඟට යනවා. පළමු ප්‍රකාරයට අයත් සප්‍රමාණ නිරුපාදික සංවාක්‍යයක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? හොයන්න බලන්න පළමු ප්‍රකාරය මෙන්න මේක. පොඩ්ඩක් හිතන්න. පොඩ්ඩක් හිතන්න පළමු ප්‍රකාරෙත් එක්කලා. right. පළවෙනි ප්‍රකාරෙත් එක්ක පොඩ්ඩක් හිතන්න. අපෙන් අහනවා පළවෙනි ප්‍රකාරයේදී පළවෙනි එක මෙන්න මෙහෙම සාධ්‍ය අවයවයේ ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් විය නොහැක. සාධ්‍ය අවයව ප්‍රතිෂේධන ප්‍රස්තුත එක වැරදි. පක්ෂ අවයවයේ ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් විය හැක. එහෙම වෙන්න බෑ. ඔය පක්ෂ අවයව ප්‍රතිෂේධන වෙලා නැහැ. නිගමනයේ විශේෂ ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් විය නොහැක. නිගමනයේ විශේෂ ප්‍රතිෂේධන ප්‍රස්තුතයක් වෙලා තියෙනවා. ඕ අවස්ථා දෙකක් තියෙනවා. සාධ්‍ය අවයවයේ මධ්‍යපදයේ අව්‍යාප්ත විය යුතුයි. සාධ්‍ය අවයවයේදී මධ්‍යපදයේ අව්‍යාප්ත වෙන්න ඕන. සාධ්‍ය අවයව කියන්නේ MP නේ. ඒතර MP එක අවස්ථාවකදීවත් අව්‍යාප්ත වෙන්නේ නැහැ. ඒතර මෙතනදී කියනවා අව්‍යාප්ත විය යුතුයි කියලා මේ. එක අවස්ථාවකදීවත් එහෙම වෙන්නේ නැහැ. නිෂේධන අවයවයක් වෙතොත් ඒ සාධ්‍ය අවයවයේ විය යුතුයි. අන්න ඒක නම් හරිනේ. නිෂේධන අවයවයක් වෙතොත් ඒක සාධ්‍ය අවයවයේ විතර. එහෙනම් උත්තරේ 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5. 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5. 21 හරි. දාර්ශනිකයන් හැමෝම ප්‍රඥාවන්තය. දාර්ශනිකයන් හැමෝම ප්‍රඥාවන්තය. මෙයින් පහත් දක්වන කුමන ප්‍රස්තුතය සප්‍රමාණ ආනයනයක් වේද අහනවා. එතකොට මේක ඒ ප්‍රස්තුතයක් නේ පුතේ. හරි. SP. එතකොට ඒකක් SP කියලා ඉල්ල තියෙනවා. දාර්ශනිකයන් හැමෝම ප්‍රඥාවන්තයි. අපෙන් අහනවා මොකද්ද හරි උත්තරේ කියලා. එතකොට ආනයනය ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට දැන් සිද්ධ වෙනවා මේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක උත්තර පහක් තියෙනවා. මේ පහේ සංකේත කරන ටිකට යන්න. ප්‍රඥාවන්ත කියන්නේ මොකද්ද? P නේ. එතකොට ප්‍රඥාවන්ත හැමෝම දාර්ශනිකයන්. PS ඒක. ඔන්න පළවෙනි උත්තරේ. ප්‍රඥාවන්ත නොවන P නොවන හැමෝම දාර්ශනිකයන් නොවන්නේ වෙයි. S නොවන ඒක. දාර්ශනිකයන් නොවන S නොවන හැමෝම ප්‍රඥාවන්ත නොවන්නේ වෙති. P නොවන ඒක. දාර්ශනිකයන් නොවන කිසිවෙක් ප්‍රඥාවන්ත නොවේ. S නොවන P E එක. හරි. දාර්ශනිකයන් සමහරෙක් ප්‍රඥාවන්තයි. දාර්ශනිකයන් සමහරෙක්. එතකොට S දාර්ශනිකයන්ගේ SPI එකක්. එහෙම වෙන්න බෑනේ. පරිවර්තනයේදී ඒකින් ඒකක් නෙමෙයි වැරදි. P නොවන S නොවන ප්‍රතිවර්ත පරස්ථාපනයේදී නම් ඒකින් ඒකක්. මේක නම් ගන්න පුළුවන්. S නොවන P නොවන කියන්නේ ප්‍රතිවර්ත ප්‍රතිලෝමන ඒකක් වැරදි. S නොවන P කියන්නේ ප්‍රතිලෝමන ඒකත් වැරදි. SP වෙන්න බෑනේ ඒකත් වැරදි. එහෙනම් උත්තරේ මොකද්ද පුතේ? උත්තරේ දෙවෙනි එක. මොකද්ද? ප්‍රඥාවන්තී නොවන හැමෝම දාර්ශනිකයන් නොවන්නෝ වෙති කියන එක තමයි උත්තරේ වෙන්නේ. තේරෙනවද? වෙති කියන එක තමයි උත්තරේ වෙන්නේ. හරි. ලියා ගන්න. හරිනේ? right. ඔයාලට වීඩියෝ එක නවත්තලා වැඩේ කරගෙන යන්න පුළුවන්. right. අපි යනවා 22 වෙනි ප්‍රශ්නෙට. අන්ධ කිසිවෙකුට ලෝකේ නොපෙනේ. අන්ධ කිසිවෙකුට ලෝකේ නොපෙනේ. අන්ධ කිසිවෙකුට ලෝකය නොපෙනේ. අන්ධ කිසිවෙකුට ලෝකයෙන් පෙනෙන්නේ නැහැ. එහෙනම් අන්ධ S වෙනවා, ලෝකයේ පෙනෙන P වෙනවා. E එකක් SP. හරි ලේසි මේව හදාගන්න. හරි. අපෙන් අහනවා මේ සප්‍රමාණ ප්‍රතිවර්තිත පරස්ථාපන. එතකොට ප්‍රති කරලා පරි කරලා ආයෙ ප්‍රති කරන්න එපා. ඒකක් SP නොවන. පරි කරාම I එකක් P නොවන S.
ආය ප්‍රති කරාම O එකක් P නොවන S නොවන බලන්න ඉතින් එතකොට O එක මොකද්ද ලෝකයේ නොපෙනෙන හරිනේ P නොවන සමහරුන් අන්ධ නොවන්නෝ නොවේති එහෙනම් උත්තරේ 5 උත්තරේ 5 මේවා මේ විදිහට කෙටි ක්‍රම වලින් හදාගන්න වාක්‍ය ලියන්න නැතුව හදාගන්න පුළුවන් උත්තරේ 5 22ට උත්තරේ 5 හරි ලෝකයේ නොපෙනෙන සමහරුන් අන්ධ නොවන්නෝ වෙති කියන එක තමයි අපිට ගන්න වෙන්නේ මම අනිත් උත්තර ගැන කතා කරන්න දෙයක් නැහැ උත්තරේ හරි නිසා අපි 23 වෙනි එකට යනවා මම මොකද මේක ලොකු වීඩියෝ එකක් වුණොත් එහෙම මට එපා වෙනවා එහෙනම් අපි ප්‍රශ්න 25 වීඩියෝ එකට යන්න හොඳයි කියලා මට හිතෙනවා හරිනේ මේ ප්‍රශ්න 25 බලලා ඊළඟ ප්‍රශ්න 25 ඊළඟ වීඩියෝ එක මම දාන්න හරිනේ 23 අවයවයක් විශේෂ ප්‍රතිෂේධන වූ සප්‍රමාණ නිරුපාදික සංවාක්‍යයක ආකෘතිය වන්නේ හරි අවයවයේ විශේෂ ප්‍රතිෂේධන වූ සප්‍රමාණ නිරුපාදික සංවාක්‍යයක ආකෘතිය අර විදිහටම තමයි මේ MP SM SP මේ තුන A1යි O2යි නේ ඊළඟ එක PM SM SP OAO මේක පළවෙනි මොකද්ද පළවෙනි ප්‍රකාරයනේ පළවෙනි ප්‍රකාරයේ A1යි O2යි කියලා එකක් නැහැ එහෙනම් මෙහා නිෂ්ප්‍රමාණය බලන්න දෙයක් නැහැ මේක දෙවෙනි ප්‍රකාරයනේ නේ දෙවෙනි ප්‍රකාරයේ OAO කියලා එකක් තියෙනවද එහෙම එකකුත් නැහැ එහෙනම් නිෂ්ප්‍රාය බලන්න දෙයක් නැහැ පුතේ ඊට පස්සේ ඊළඟ එක MP හරිද MS SP OAO බලන්න පුතා මේකේ තියෙනවද බලන්න MP MS කියන්නේ තුන්වෙනි ප්‍රකාරයනේ O එකකින් පටන් ගන්න එකක් තියෙනවද OAO ඔව්නේ එහෙනම් එයා හරි මොකද්ද බොකාර්ඩෝ දර බොකාර්ඩෝ කියන්නේ කවුද C කෙනා හරි එහෙනම් C හරි මේක A මේක B මේක C හයක් දීලා තියෙනවනේ අපිට D බලමු PM MS SP AOO එතකොට PM MS SP කියන්නේ හතරවෙනි ප්‍රකාරනේ බලන්න A1යි O2යි තියෙනවද කියලා A1යි O2යි නැහැ එහෙනම් ඒක වැරදි ඒ කියන්නේ A B C D D මේ E එක්කෙනා බලන්න E PM SM SP AOO බලන්න PM SM කියන්නේ දෙවෙනි ප්‍රකාරයනේ ඒකයි O2 තියෙනවද ඕනේ තියෙනවා මොකද්ද බරාකෝ එහෙනම් E හරි ඊළඟට අපිට අපි අනිත් එකත් බලමු F එක බලමු MP SM SP OAO අව්‍යාප්තය බලන්න දෙයක් නැහැ මොකද්ද මේ පළමු ප්‍රකාරයේ OAO කියලා එකක් නැහැනේ පුතා නේද එහෙනම් මේක නිෂ්ප්‍රමාණ උත්තරේ එන්න ඕනේ C සහ E C සහ E කියන්නේ මම පුතේ හතර උත්තරේ C සහ E කියන්නේ උත්තරේ හතර C සහ E කියන්නේ උත්තරේ හතර හරිනේ රයිට් අපි එනම් මකනවා වාඩ වීඩියෝ එක නවත්තලා ඕන දෙයක් කරගන්න පුළුවන් හරි එතකොට ක්ලාස් එකේ ඉඳලා ලොකු වෙලාවක් දෙන්න ඕනේ මට ආයි මේවා බලන්නත් පුළුවන් ගැටලුවක් නැහැ අපි එනම් 24 වෙනි උත්තරේට ඇරිස්ටෝටලියානු සංක්ෂේපණ මාලාව සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය කුමක්ද? ලොප්වන නිගමනයේ අපර සංවාක්‍යයේ පක්ෂාවයවේ වේ. තේරෙනවද? එතකොට මොකද්ද? සංවාක්‍ය මාලාවක මොකද්ද? පූර්ව සංවාක්‍ය නිගමනයේ ලොප් කර ඒ අපර සංවාක්‍යයේ පක්ෂාවයවේ ලෙස යොදා ගන්නවා නම් ඒක ඇරිස්ටෝටලියා. සාධ්‍යව ලෙස යොදා ගන්නවා නම් ඒක මොකද්ද? ගොක්ලියානු. මතක ඇතිනේ. එහෙනම් පළවෙනි එක හරි. පළමු හා අවසන් සංවාක්‍ය හැර සෙසු සංවාක්‍ය තුල පක්ෂාවය සහ නිගමනයේ ලොප් වෙනවා. ඒකත් හරිනේ. මොකද්ද? පළමු හා අවසාන සංවාක්‍ය හැර සෙසු සංවාක්‍යවල. හරි. පළමු සංවාක්‍යයයි හරි අවසන් සංවාක්‍යයයි හැර සෙසු සංවාක්‍යවල පක්ෂාවයවේ සහ නිගමනයේ ලොප් වෙනවා. හරි. මොකද මෙතනදී පළමු සංවාක්‍යයේ පක්ෂාවයවේ ලොප් වෙන්නේ නැහැ. අවසන් සංවාක්‍යයේ නිගමනයේ ලොප් වෙන්නේ නැහැ. ඒතකොට මේ දෙක හැරුණාම අනිත් හැම එකම නිගමනය පක්ෂාවයයි කියන දෙකම ලොප් වෙනවා. ඒකයි ඒ කියලා තියෙන්නේ. හරි. රයිට්. අපි ඊළඟට යනවා. ඊළඟ විශේෂ ප්‍රස්තුතයක් යොදොත් පළමු අවයවයේ වීතුවේ. ඒකත් හරි. නිෂේධන ප්‍රස්තුතයක් යොදොත් අවසන් අවයවයේ වීතුවේ. ඒක හරි. ඒක සංක්ෂේපණ මාලාව විශේෂ රීති දෙක විදිහට දීලා ඇති.
නිගමනයේ සාමාන්‍ය ප්‍රතිජාන ප්‍රස්තුතයක්ම විය යුතුයි. අන්න වැරදි. පස්වෙනි උත්තරේ වැරදි. 24ට හරි උත්තරේ තමයි 5. සාවද්‍ය ප්‍රකාශය නිගමනයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය යුතුයි. බලන්න 25 වෙනි ප්‍රශ්නේ. right 25 වෙනි ප්‍රශ්නේ. තුන්වන ප්‍රකාරයට අයත් සප්‍රමාණ සංවාක්‍යයක් පිළිබඳ නිවැරදි ප්‍රකාශනය තෝරන්න. තුන්වෙනි ප්‍රකාරයට අයත් සප්‍රමාණ සංවාක්‍යයක් පිළිබඳ නිවැරදි ප්‍රකාශය. ඉතින් දැන් සිම්පල් නේ මයි පුතාලා නේ. දැන් ඔයාලට මේ ටික ඇති වෙන්න දැන් මම කියලා දීලා තියෙන්නේ. හරි. දැන් මේ වගු ටිකෙන් තමයි මේ සෙලු ටික කරන්න ඕන. දැන් සිම්පල්. දැන් කොහොමද කරන්නේ? තුන්වෙනි ප්‍රකාරයට අයත්. හරි. දැන් තුන්වෙනි ප්‍රකාරයට අයත් සප්‍රමාණ උප්‍රකාර 25 බලන්න. නිෂේධන අවයවයක් යොදොත් ඒ සාධ්‍ය අවයවය විය යුතුයි. සාධ්‍ය අවයව කියන්නේ හරිනේ. ඔව් පක්ෂාවය නිෂේධන වෙන්නේ නැහැ. ඒක හරි. මේ ඊළඟ නිවැරදි ප්‍රකාශය නම් පළවෙනි එකම හරි. ඒක හරිනේ. පක්ෂාවය ප්‍රතිෂේධනාත්මක විය හැකිය. ඒක වැරදි. මොන දෙවෙනි එක වැරදි. තුන නිගමනයේ සාමාන්‍ය ප්‍රස්තුතයක් විය හැකි වෙන්නම බෑ. විශේෂ ප්‍රස්තුතයක් වෙතොත් පක්ෂාවයවයයි. 4 විශේෂ ප්‍රස්තුතයක් වෙතොත් පක්ෂාවයවයි. හරිද ඒක? නෑ. ඒකත් නෑ. පක්ෂපදය හා සාධ්‍ය පදයේ අවයව දෙකේදීම ව්‍යාප්ත විය නොහැක. ඒක බොරුවන්නේ පුතේ. අවයව දෙකේදීම පක්ෂපදය හා සාධ්‍ය පදයේ ව්‍යාප්ත වෙන්න බැහැලු. එහෙම වෙන්න බෑ. MP MS. ඇයි මේ ප්‍රස්තුතයක් තියෙන්නේ? එහෙනම් ඒකත් වෙන්න බෑ. එහෙනම් පළවෙනි ප්‍රශ්න 25 අපි කතා කරලා ඉවරයි. නේ? 25ට උත්තරේ එන්නේ 1. එහෙනම් අපි ඊළඟට කතා කරනවා තව ප්‍රශ්න 25. හරි. එතකොට තව ප්‍රශ්න 25ක් අපි ඊළඟට කතා කරනවා. එහෙනම් තවත් ප්‍රශ්න 25කින් නේ? තවත් අනුමානීය ප්‍රශ්න 25කින් හමු වෙන බලාපොරොත්තුවෙන් මම ඔබගෙන් සමුගන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි මට පොඩි උදව්වක් කරන්න ඕනේ. මං කියවනේ ඔයාලට කිසිම අය කිරීමක් නැතුව මේක YouTube එක කරා බලන්න පුළුවන්. ඔයාට මේ ප්‍රශ්න 25න් වැඩක් වුණා කියලා හිතෙනවා නම් විතරක් මේ වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවන්ට. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. ලංකාවේ ඉන්න දසතේ ඉන්න යාළුවන්ට මේ වීඩියෝ එක බලන්න අවස්ථාව දෙන්න. එතකොට අපිට තව පුළුවන් ඔයා අපිට දෙන මේ උදව්වෙන් ශක්තියෙන් අපිට මේක තව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඒ වුණොත් අපිටත් අලුත් වීඩියෝස් කරන්න හිතෙනවා. ඔයාලා මේකෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ. හරිද? දහස් ගාණක් ලොජික් කරන ළමයි ඉන්නවා. එයාලට මේක ඇත්තටම අස්වැසිල්ලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. කිසිදු ආර්ථික මේ බලාපොරොත්තුවක් නැහැ මෙතනදී. ඇත්තටම සතුටක් තියෙන්නේ ගෙදරට වෙලා මේ ඉන්න කාලය තුලදී. හරි? ඔයාලා දන්න යාළුවන්ට මේ ටික ෂෙයා කරන්න. මම ඔයාලගේ අපේ ගෲප් වල ඉන්න යාළුවන්ට නැත්නම් ගෲප් වල ඉන්න අපේ මගේ ආදරණීය දරුවන්ට මම මේක දානවා. දැම්මහම මේ PDF එක යාළුවන්ට ෂෙයා කරන්න. ෂෙයා කරලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපි එහෙනම් තවත් MCQ ප්‍රශ්න 25කින් ඔබත් එක්ක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. මම ක්‍රිෂාන්ත අබේවර්ධන තර්ක ශාස්ත්‍රීය දේශක. අයිබෝන්.